සුබ දවසක් මොන මම අද ආවේ අපි කලින් කතා කරා කෙටි ප්‍රශ්නයි ඊට පස්සේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය කතා කරන්නේ පළවෙනි වාරේ 11 වසරේ. හරි. අද කතා කරන්නේ මම රචනා ප්‍රශ්න. તો රචනා ප්‍රශ්න වල A කියලා B කියලා කොටස් දෙකක් තියෙනවා. ඒතකොට ගොඩක් අය හිතන්නේ B කොටස තමයි අමාරුම කියලා. එහෙම එකක් නෑ. දෙකම ලේසි. හරියට හදාගත්තා. ඒකින්ද අපි මුලින්ම A කොටස බලමුකෝ. අපි B කොටසට ඊළඟ වීඩියෝ එකකින් යන්න. හරිද? එහෙනම් අපි මුලින්ම A කොටස බලමු. හරි. මෙන්න මෙහෙම තමයි ඒ කොටසේ තියෙන මුල් පළවෙනි ප්‍රශ්නේ y සමාන 6 2x වර්ග සිතේ පස්තාරයන් දිනු සුදුසු අසම්පූර්ණ වර්ග මහත් දැක්වෙන්නේ. හරි. එතකොට මේ වර්ගෝ දීලා තියෙනවා. එතකොට මුල්ම ගහනවා x සමාන බිඳුව වලට y යගෙන. එතකොට ඒ කියන්නේ මේ වර්ගයේ එක ස්ථන දීලා තියෙන ඒක යන හරිය කරනවා කියලා තියෙන්නේ. එතකොට මේක දීලා තියෙන පස්තාරේ 6 ඍණ y සමාන 6 ඍණ 2x වර්ගනේ. හරි. එතකොට මේක තමයි සිතේ මුලින්ම අහන්න x සමාන බිඳුව වලට y යගෙන. එතකොට x සමාන බිඳුවට. එතකොට x බිඳුවට මෙන්න මේ සමීකරණයට x වෙනුවට බිඳුව දාන්න. එතකොට y සමානයි 6 ඍණ 2 වරක් බිඳුවේ වර්ගය. එතකොට බිඳුව වර්ගය කියන්නේ බිඳුවනේ. දෙවරක් බිඳුව කියන්නේ බිඳුවයි. එතකොට y සමානයි 6යි නේද? එතකොට x සමාන බිඳුවට y යගේ කියන්නේ ස්ථානට ඕනේ යගේ නේ. හරි. ඊට පස්සේ කියනවා x අක්ෂයේ දිගේ කුඩා බෙදුම් 10කින් එකක එකක් බැගින්ද y අක්ෂයේ දිගේ කුඩා බෙදුම් 10ක එකක දෙක බැගින්ද පරිමාණය යොදා ගැනීම පස්තාරේ කඩදාසියේ හිතේ පස්තාරේ අඳින්න ඕනේ. හරි. එතකොට මම ඒක කන්නත් හින්දා මම මේ හරිය වගේ අඳ ගන්නවා. හරිද? එතකොට බලන්න මේකේ y අක්ෂයේ පරාසයෙන් වල ඍණ 12යි ධන 6යි අතර. එතකොට මේ x අක්ෂය ටික උඩින් ඉඳගත්තා නම් හරිනේ. මෙහාට ඍණ 12ට යනකොට y අක්ෂයේ උඩ ධන 6 වෙනකන් විතරයි. ඒතර x අක්ෂයේ තියෙන්නේ ඍණ 3 ඉඳන් ධන 3 මේක ප්‍රශ්නේ නෑ. එතකොට මම මේක 1 4 6 8 මේ විදිහට ලකුණු කරගත්තා. එතකොට 1 2 3 කියන මේ විදිහට ලකුණු කරගත්තා. ඍණ 1 ඍණ 2 ඍණ 3 කියලා එහෙම ලකුණු කරගන්නවා. ඊට පස්සේ 6ට ගන්න 2 4 6. දැන් හරි. එතකොට මේක y අක්ෂය මේක x අක්ෂය. අපිට ඕන දත්තරයක විතරක් ලකුණු කරගත්තා හොඳටම ඇති. එතකොට කියන්නේ මුලින්ම ඍණ 3 ඍණ 12නේ. එතකොට x අක්ෂය ඍණ 3 y ගේ ඍණ 12. ඒ කියන්නේ මේ හරියනේ. හරි. ඊට පස්සේ කියනවා ඍණ 2 ඍණ 2නේ. එතකොට ඒ කියන්නේ මෙන්න මේ හරියනේ. ඍණ 2 ඍණ 2. ඊට පස්සේ ආයෙත් කියනවා ඍණ 1 ධන 4. ඍණ 1 ධන 4. මෙන්න මේ හරිය වගේ. ඊට පස්සේ තියෙනවා බිඳුවේ 6නේ. අපි හොයාගත්තේ x සමාන බිඳුවට y යගේ. ඊට පස්සේ 1 4නේ. 1 4 දීලා තියෙනවා. ආයෙත් තියෙනවා 2 ඍණ 2නේ. ආයෙත් 3 ඍණ 12. මේ වගේ තමයි ලක්ෂයට ගෙන්නේ. ඊට පස්සේ අපි පස්තාර ගහ ගන්නවානේ. එතකොට මෙහෙම දිග රේඛාවක යා කර ගන්නවා. මෙන්න මේ වගේ පස්තාරයක් එනවා. එතකොට මේ සමමිතික පස්තාරය කියන්නේ x අක්ෂයෙන් y අක්ෂයෙන් හරියන වේ පස්තාර දෙක සමච්ඡේදන වෙනවා. හරිද? එතකොට මේ වගේ පස්තාරයක් තමයි එන්නේ. හරි. ඊට පස්සේ කියනවා ඔය පස්තාරේ භාවිතයෙන් පහත් දී ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. හරි. එතකොට මම මේ හරියට පිළිතුරු සපයන්න. තුන මේක. එතකොට මේ පස්තාරය ඇතුළේ ටෝම ඉලක්කම් දෙක. එතකොට තුන්වෙනි එක බලන්න y යගේ ධනව අඩු වෙන x යගේ පාන්තර කියනවා. y යගේ ධනව අඩු. එතකොට මම මේ පස්තාර වලට කියලා දෙන පාන්තර ටික. එතකොට මෙන්න මේ මෙතන මොකද්ද? මේ ප්‍රස්ථාරය මෙහා ඉඳන් මෙතන යනකම් තියෙන්නේ y අක්ෂේ ඍණ කියන්නේ. හැබැයි මේ ඍණ ගණනට වැඩි වෙනවා කියලා තේරෙනවද? එතකොට මේ ටික ඍණව වැඩි වෙනවා. එතකොට මේ ටික කියන්නේ ඍණව වැඩි වෙනවා. එතකොට ඔයාලා දන්නවා ඍණ 12කට වඩා ඍණ 2 එකම විශාලයි කියලා. මොකද ඍණ සංඛ්‍යාව අඩුම මේ විශාල වෙන්නේ අඩුම සංඛ්‍යාව. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා මෙතන ඉඳන් මෙතන බලන්න. මේ y අක්ෂයේ දිගේ තියෙන ධන සංඛ්‍යාවනේ. එතකොට ධනව වැඩි වෙනවා.
ධනව වැඩිව. එතකොට මෙන්න මේ පැත්ත x අක්ෂය ඍණද? දැන් x අක්ෂය ධන පැත්තට ගිය මේ y මෙතන ඉඳන් මෙතන එන්න ටික මොකද වෙන්නේ? ධනම අඩු වෙනනේ. හා එතකොට මෙන්න මේ y අක්ෂය ඍණ දිග බලනවා. එතකොට මෙතන ඉඳන් මෙතන එද්දී ඍණව අඩු වෙනනේ. ඍණව අඩු වෙනවා. එතකොට මේ පැත්ත වැඩි වෙලා මේ පැත්තේ අඩු වෙලා. එතකොට මේ උඩේව ධනව යටේව ඍණව. හරි නේද? හරි. දැන් ඔයාලා දෙන ප්‍රශ්නේ ධනව අඩු වෙනද? එතකොට ධනව අඩු වෙන්නේ කොහොමද? මෙන්න මේ ටිකනේ. එතකොට x අගේ පාන්දර යන්නේ. එතකොට බිඳුවේ ඉඳන් x මෙන්න මෙතන කැපෙන තැන. මෙතන කැපෙන තැන වලදී 1.7ක් විතර. එතකොට පාන්තරය එන්නේ 0.1.7යි අතර x ගේ පාන්තරය. හරි නේද? හරි. ඊළඟ එක බලන්න. y සමාන x වර්ග ඍණ 3 සිතේ හැරවුම් ලක්ෂය කණ්ඩායම් ක්‍රියාවලිය. බලන්න මේක ලියන්න පුළුවන් කියලා. හැරවුම් ලක්ෂය කණ්ඩායම්. හැබැයි අපිට දෙන එකමද නෑ නේද? හරි. මේක දෙන්නේ 4 වෙනි එක. y සමානයි x වර්ග ඍණ 3නේ. x වර්ග ඍණ 3. එතකොට අපි කරන්නේ මේකේ අපි අර කලින් ලියාගත්තේ මෙන්න මේ සමීකරණය මේක යට සම්බන්ධයක් තියෙනවද බලන්න. එතකොට මම මේක කරනවා මෙහෙම වැඩක්. අරගෙන ඒ කියන්නේ මේකම අරගෙන ඒක මම දෙකක් එදින ගන්න. ඒ කියන්නේ y සමානයි 6 ඍණ 2x වර්ග කියන එකේ මම දෙකක් එදින ගන්න. එතකොට දෙකක් නෙවෙයි අතනම ඍණ දෙකක් තමයි එදින ගන්න ඕනේ. ඍණ දෙකක් එදින ගන්න. එතකොට මේ 6න් ඍණ දෙකක් එදින ගත්තාම ඍණ 3යි. ඍණ 2යි x වර්ගයෙන් ඍණ දෙකක් ගත්තාම ධන x වර්ග. හරිද? එතකොට මේකම ඍණ 2 වරක් x වර්ග ඍණ 3 කියලා හරි ගස්සලා ලියා ගන්නවා. දැන් බලන්න අපිට දෙන තියෙන එකයි මේක සමානනේ. ඒ කියන්නේ හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායම් කියන්නේ අපේ කණ්ඩායම නෝනේ. ඒ කියන්නේ කණ්ඩායම මොනවද? බිඳුවේ 6නේ. බිඳුවේ 6 තව කණ්ඩායම්. එතකොට මේක පොඩි වෙනසක් කරලා දෙන්න මේක ඍණ 2 කියන එක ඒ කට්ටිය පොදු සාධකයක් විදිහට එළියට ගන්න දෙනවා. ඊට පස්සේ එන්නම මේ සමීකරණ ඒ හින්ද ඒ හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායම ලියුවා හරි. හරි. ඊට පස්සේ කියනවා y සමාන 6 ඍණ 2x ප්‍රස්ථාර x අක්ෂ ඡේදන වෙන ස්ථානයේ ඡේදන වෙන අවමගේ ඍණ 6 වෙන ප්‍රස්ථාරයේ සමීකරණ ලියන්න. එතකොට ඔයාලා දන්නවද අවමගේ උපරිම ගෑන්නේ කොයි වගේ ප්‍රස්ථාරවලද කියලා? දැන් මේ වගේ ප්‍රස්ථාරයක නම් එන්නේ මොකද්ද? උපරිම ගෑය. ඒ උපරිම ගෑක් එන්නේ මෙන්න මේ x වර්ගයේ සම්ගුණකේ දෙනවනේ. ඒක ඍණ නම් උපරිම ගෑක් එනවා. කියනවා මේ ලියලා මෙන්න x වර්ගයේ සංගුණකය ඍණ නම් උපරිම. ඒ කියන්නේ දැන් අපි අඳපු එකක් වගේනේ. එතකොට මෙතන x වර්ගයේ සංගුණකය ධන නම් අවමගයක් එනවා. හරිද? එතකොට දැන් මේ ප්‍රශ්නේ වල තියෙන්නේ අවමගයක් කියන එක. එතකොට ඒ කියන්නේ x වර්ගයේ සංගුණක අනිවාර්යෙන් ධන වෙන්න ඕනේ. එතකොට x වර්ගයේ සංගුණක අනිවාර්යෙන් ධන වෙන්න ඕනේ. එතකොට ඡේදන වෙන ස්ථානෙ ඡේදන වෙන්න නැත්නම් කියනවනේ. එතකොට අපි කරන්නේ මෙන්න මේක අපි තව ඍණයකින් වැඩි කරනවා. මොකද x වර්ගයේ සංගුණක ධන කරගන්න බෑ. නැත්තම් අපි හිතන්න පුළුවන් මෙහෙම එකක්. ඕකේ මේ දෙකක් එළියට ගත්ත කියලා හිතන්නත් පුළුවන්. ඒක මම හදන්නම්. මෙතනින් හදන්නම්. එතකොට ඒක රෝම ඉලක්කම් 5නේ. රෝම ඉලක්කම් 5. එතකොට අපි ලියලා තියෙන්නේ y සමාන 6 ඍණ 2x වර්ගනේ. එතකොට මම මේකේ ඍණ වෙන්නේ කියලා. ඒ කියන්නේ ඍණ y සමානයි 2x වර්ග ඍණ 6 කියලා ගන්නවා. හරිද? ඊට පස්සේ එතන ඉන්නවද? එතන යටිම ලියන්න ඕන. එතකොට ඍණ y සමාන 2x වර්ග වෙන්නේ. එතකොට මම ඍණ y කියන y ඩෑෂ් කියලා හිතනවා 2x වර්ග ඍණ 6 කියලා ගන්නවා. හරිද? අරකම තමයි ඍණ y කියන එක y ඩෑෂ් කියලා ගත්තා. දැන් බලන්න මේක හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායම හොයනකොට x සමාන බිඳුවට y හැගෙන. ඒතර x සමාන බිඳුවට y හැගෙන තියෙද? බිඳුව 6 නේද? හරි නේද? එහෙනම්
අපිට ඕන කියන මේ සමීකරණ නෑවනේ. එතකොට සමීකරණ මොකද්ද? මෙන්න මේක තමයි සමීකරණ. y සමාන 2x වර්ග ඍණ 6. ඒ කියන්නේ පස්වෙනි උත්තරේ y dash කිව්වා තවරන්න වෙන සමීකරණයක් නේද? ඒක උත්තරේ සමාන සමීකරණ 2x වර්ග ඍණ 6. හරි නේද? මම හිතනවා ඔයාලට තේරෙනවා කියලා. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නට යමුකෝ. දෙවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් කියව ගන්න. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම එකක්. වාර්ෂික දැන් ඔයාලට අර සාමාන්‍ය වෙන පොලි ගණනක් වගේ නෙමෙයි මේක නම්. මේකේ තියෙන වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 50000ක් වූ නිවසක් සඳහා 107ක වරිපණුම් ප්‍රතිශතය. එතකොට අපි මේවා ගණන් කියවද්දී අපි මේවා ටික ලියා ගන්න ඕනේ. දීලා තියෙන දත්ත ටික 50000ට 107ක් නේ. 107ක් වාර්ෂික නේ. වරිපණුම් නිවසක් සඳහා නගර සභාව අය කරයි. එම නිවස වසරක් සඳහා මාසික කුලියට දෙයි. ඒ කියන්නේ මේ නිවස වසරකට කුලියට දෙනවලු. වාර්ෂික කුලිය මුදලෙන් 10%ක් නිවසේ වාර්ෂික නඩත්තුව සඳහා වියදම් කරනවා. ඒ කියන්නේ දැන් හිතන්න හම්බ වෙනවා කියලා රුපියල් 100ක් මේ වාර්ෂික කුලිය. එතකොට ඒකෙන් 10ක් වියදම් කරනවා නේ. අන්න එහෙම ගන්න කියන්නේ වියදම් කරයි. වාර්ෂික වරිපණම් මුදලක් ගෙවු පසු රුපියල් දසලක්ෂ 9900 කුලිය මුදලින් ඉතිරි වේ. නිවසේ මාසික කුලිය හොයන්නේ. එතකොට මේ ප්‍රශ්නේ පොඩ්ඩක් මේ වෙනස කරලා තියෙන අපි මුලින්ම නොදන්න පදක සම්බන්ධ කරගන්න ඕනේ මේක. මම මෙහෙම එකක් ගන්නවා. 110ක් ගන්නවලු අර කුලිය මුදලින්. ඒ වගේම එන්න දැන් කුලිය මුදලයි අර බද්දයි කියවපුවම ඉතුරු වෙන ගාන දසලක්ෂ 9900 නේ. හරිද? මෙහෙම එකක් කියන්නේ. හරි. එතකොට මේ ටික තමයි දීලා දෙන දත්ත ටික. හරි. දැන් මම ගන්නවා ඔයාලා අවුරුද්ද නම් හැම කුලිය මුදලට අකුරක් ගන්නවා. එතකොට ඊට පස්සේ ඒක තමයි ලේසිම ක්‍රමය. එතකොට මම අවුරුද්ද හැම කුලිය මුදලට කැපිටල් M කියලා ගන්නවා. එතකොට මේ දසලක්ෂ 9900 සමාන වෙන්නේ අවුරුද්ද ලැබිච්ච කුලිය මුදලෙන් අඩු කරනවා අර 110ක් අඩු කරනවා කියන කුලිය මුදලෙන් නිවසේ නඩත්තු කටයුතු සඳහා. ඒ කියන්නේ M වර 110 නේ. මම මෙහෙම ලියා ගන්නවා. තව ඒකෙන් තව අඩු කරන්න ඕන මොනවද? වරිපණම් මුදල අර නගර සභාවට ආය ගන්නවා කියන්නේ. එතකොට අපි ඒක මුලින්ම හොයාගෙන හිටියන දේශනේ. එතකොට මම මෙහා පැත්තේ හොයලා පෙන්නන්න මුලින්ම වරිපණම් බදු එතකොට ඒකෙන් කොහොමද? 107 වරක් 50000ට කියලා කියවන්නේ. ඒ කියන්නේ 50000 වැඩි කිරීම 107 නේ. මේ බින්දුවක සුළු වෙලා එනවා 3500යි. එතකොට අවුරුද්දකට මම කියන වරිපණම් බද්ද වෙනවා 3500යි. ඊට පස්සේ අපි කරන්නේ ඒකත් අඩු කරනවා මේක. ඒ කියන්නේ 3500ට අඩු කරනවා. හරි. දැන් මේ ටික අපි සුළු කරගන්න තියෙන්නේ. එතකොට මම එම්මපු තියෙන පද ටික මේ පැත්තම තියෙන මේ 3500 මෙහාට ගෙන. එතකොට එනවා 10000 දසලක්ෂ 11,3400 කවුද කියන්නේ 3500 මෙහාට එනවා. එතකොට 0.05 4යි 1යි හරි සමානයි. මෙන්න මෙතන මේ බිඳුව සුළු කරා මෙතන 0.9 වෙන්නේ 0.1යි m වෙන 0.1යි m. මෙතන උත්තරේ කීයද? 0.9ක් m වෙනවා. හරිද? එතකොට 11,3400 සමානයි 0.9. ඊට පස්සේ අපි m හොයන්න දෙපැත්තම 0.9න් බෙදන්න ඕනේ. හරි එතකොට m සමානයි m ටගයක් යනවා මම සුළු කරගත්තා. m ටගයක් යනවා 1,26,000. 1,26,000ක් වෙනවා. එතකොට මේ 1,26,000 කියන්නේ මොකද්ද? අවුරුද්දටම හම්බෙන පොලි මුදල. කුලිය මුදල අවුරුද්දටම හම්බෙන කුලිය මුදල. හැබැයි අපෙන් අහන්නේ මොකද්ද මම ප්‍රශ්නේ?
ඉතින් නිවසේ මාසික කුලිය සොයන්න කියලානේ. නිවසේ මාසික කුලිය. ඒ කියන්නේ මේ අවුරුද්දකට ගන්න. එතකොට මාසික කුලිය හොයන්න කොහොමද? මාසික කුලිය සමානයි මාසික කුලිය සමානයි ඔය 1,26,000 අපි බෙදන්න ඕනේ කීයද? 12න් බෙදන්න ඕනේ. මොකද මාසෙකට හොයන්න බෑ. 1,26,000 12න් බෙදුවම වෙනවා 10,500. ඒ කියන්නේ මාසික කුලිය මොනවද කීයද? රුපියල් 10,500යි. එහෙම තමයි මේ ගන්න හදන්නේ. එතකොට අපි කරන්න ඕනේ මුලින්ම නොදන්න පදයක සම්බන්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ කැපිටල් M කියන එක සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ ගන්න හදන්න පුළුවන්. හරි. එහෙනම් බලන්න ඊළඟ එක. ඒ කියන්නේ ඒකම B කොටසනේ. දෙකේ B. දෙකේ B තියෙන මෙහෙම ගන්න. දුම්රියක් 72 km/h ඒකාකාර වේගයකින් ගමන් කරන අවස්ථාවේදී 100ක් මීටර දිග වේදිකාව සම්පූර්ණ පසුගියන තප්පර 12ක් ගත වේ. එම දුම්රිය 54 km/h ශ්‍රේණිය ඒකාකාර වේගයෙන් ගමන් කරන්නේ නම් සම්පූර්ණ ගතවන කාලය හොයන්න. එතකොට මේ ගණන හදද්දී ඔයාලා දැනගන්න ඕනේ පැයට කිලෝමීටර තප්පරයට මීටර කරන්නේ කොහොමද කියලා. හරිද? එතකොට මම කියලා දෙන්නේ මොකලින්ම ඒක දන්නේ නැතුව මේ ගන්න හැදලා ඇති. ඒ වුණාම මම මේක අපේ එක දැනුවත් විදිහට කාලේ කියලා දෙනවා. පැයට කිලෝමීටර තප්පරයට මීටර කරගන්න එක. හරි. පැයට කිලෝමීටර තප්පරයට මීටර. අපි මෙතන දෙන ගමන් ගමු 72 km ශ්‍රේණියක් කියලා දෙනවනේ. km මම h ශ්‍රේණිය එකේ යටින් යනවා. වැරදි නෑ නේද? දර්ශකයන්තාලේ ලියපො. හරි. දැන් ඔයාලා මීටර කිලෝමීටර සම්බන්ධ කරනවාද මීටර 1000 කිලෝමීටර ගන්නේ තමයි මේක 1000න් වැඩි කරනවා. හරිද? එහෙනම් 1000න් වැඩි කරොත් මේ කිලෝමීටර කියන එක මීටර වෙනව නේද? එතකොට ඒකේ මීටර වෙනවා. එතකොට පැය කියන එක මම තප්පර ගන්න මොකද කරන්න ඕනේ? විනාඩියකින් තප්පර 60යි. එතකොට පැයකට තප්පර වගේ 60ක් තියෙනවනේ. ඒ කියන්නේ 3600න් ගුණ කරන්න ඕනේ මේ එකක්. එතකොට ඒක තප්පර වෙනවා. හරි නේද? දැන් බලන්න මේ ටික සුළු කරගන්න. මේ බිංදු දෙක මම මේ බිංදු දෙක සුළු කරා. එතකොට මෙතන දෙකෙන් සුළු කරාම 5යි මෙතන 18යි. එතකොට 72 ගුණ කිරීම 5 බෙදීම 18. එතකොට ඒක කියනවා ms වෙන එක. හරි නේද? එතකොට ඔයාලා ලේසි ක්‍රමයක් මතක තියාගන්න අවුලක් නැහැ. පැය කිලෝමීටර තප්පරයෙන් ඉඳ කරගන්න 5 බෙදීම 18න් ගුණ කරනවා කියන මතක තියාගන්න අවුලක් නැහැ. මේක තමයි හරිම ක්‍රමය. හරි. මේක කියනවා 20ක් ms වෙන එක. ඊට පස්සේ අනිත් එක කියනවනේ 54 km/h වෙන එකක් මම හදාගන්න. 54 km/h වෙන එකක් තප්පරයට මීටර කරගන්න. එතකොට මේ 18යි මේ 54යි තුනෙන් සුළු වෙන. එතකොට එන්න 15යි ms වෙන එක. හරි නේද? හරි. දැන් මේ ගාන කියවන්න යද්දී ඔයාලට ප්‍රශ්නයක් එනවා. අර පළවෙනිම කියන දුම්රිය 72ක් km/h ඒකාකාර වේගයෙන් ගමන් කරන 100ක් දිග වේදිකාවක් කියන තප්පර 12ක් ගත වෙයි කියලා. ඒතර ඔයා දන්නේ වේග සමාන දුර බෙදීම කාලය කියන එක නේද? එතකොට ඒකේ යොදාගෙන මොකද හොයන්නේ නැහැ නේද? එතකොට ඇත්තටම හොයන්න දෙයක් තියෙනවා. ඔයාලා මේ පොඩි වැරද්දක් ටික කරලා තියෙනවා මේ ඔයාලා අමාරුවේ දාන්න අර වේදිකාවේ දිග කියන එක දීලා දෙනවනේ. 100 මීටර දිග ඇත්තටම අපි හොයාගන්න ඕනේ මේ කෝච්චි දිග. ඒතර ඒක හොයාගන්න කොහොමද? වේග සමාන දුර බෙදීම කාලය දාන්න ඕනේ. වේගය සමානයි දුර බෙදීම කාලයේ සූත්‍රයට දාන්න ඕනේ. එතකොට වේගයෙන් අපි හොයාගත්ත 20ක් කියලානේ. අපි දුර දන්නේ නැහැ. මොකද දිග දන්නේ නැනේ. ඒකට මම s කියලා වගේ ගන්නම්. කාලය කියන්නේ කියන්නේ කාලය කිය 12ක් කියනවනේ. හරි. කාලය 12යි. එතකොට මම s හොයන්න මොකද කරන්නේ? 240යි. ඒතකොට s කියන්නේ දිගක් හින්දා 240යි මීටර කියලා ගන්නවා. හරිද? ඕක තමයි පළවෙනි අවස්ථාව. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවට යනකොට එතකොට ඒක 54ක් ඒකාකාර වේගයෙන් ගමන් කරන්නේ නැහැ මේක සම්පූර්ණ ගත වන කාලය අරනේ. ඒතකොට ඒකටත් දාන්න අපි වේගය සමානයි දුර බෙදීම කාලය කියන එකමයි. එතකොට වේගය දැන් කියන්නේ 15යි. දුර කියන්නේ එතකොට 240 අපි හොයාගත්ත කලින් ඒ කියන්නේ ට්‍රේන් එකේ දිග කාලය මොන කැපිටල් T කියලා ගන්න. දැන් අපි T නෝ යන්න ඕනේ. එතකොට T හොයන්න මොකද කරන්නේ අපි? අර අස්පන්තයක් දාන්න ඕනේ. එතකොට එන්නේ 240 බෙදීම 15. එතකොට 240 15න් බෙදාම එනවා 16ක් තප්පරය වනේ s කියලා ලියමු. හරිද? එතකොට බලන්න 72 කියන්නේ 20ක් ms වෙන එක වේගින් ගියපුවාම ඉන්නේ තප්පර 12යි. දැන් 15ක් කියන අඩු වෙලානේ එතකොට තප්පර 16ක් කියලා එනවා. එතකොට මේක තමයි හරිම ක්‍රමය. හරි. අර විදිහට හදුවොත් ඔයාලා වැරදි. ඒ කියන්නේ ඔයාලා එකපාරම
මේකට 50 වේගය සමාන දුර බෙදීම් කාලය කියන එකට 54කින් 15 කියලා අරගෙන දුර කියන එක 100 කියලා අරගෙන t කියලා ගත්තොත් එතකොට එන්නේ 100 බෙදීම 15. එතකොට මේකෙන් එන උත්තරේ 6.6.7ක් වගේ එනවා. හරිද? එතකොට බලන්න මේකට යන කාලේ 7ක් වගේ අඩු මම වටේලා කිව්වේ 7ක් වගේ. එතකොට ඒ කියන්නේ 15ක වේගයෙන් 7ක් යනවා. හැබැයි මේ 20ක වේගයෙන් 12ක් යනවා. එතකොට ඒක කොහොමද වෙන්න බෑ. මේක වැරදි. එතකොට මේක තමයි හරිම ක්‍රමය. මම හරිම ක්‍රමය. හරි. රෝග තමයි මේ කොටසේ උත්තරනේ. හරි. එතකොට ඊළඟ කොටසට යමු. ඒ ගන්න පොඩ්ඩක් කියව ගන්න ඔයාලා. හරි. එතකොට ඒක තියෙන වර්ග සමීකරණ ගොඩනගලා ඒක විසඳලා අගයන් හොයන්නේ. එහෙම ගන්න කියන්නේ. එතකොට ඒක කියන්නේ මෙහෙම ගන්න. පොල් ගෙඩි 25 මිලදීගත් විලෙන් දෙකු ඒවා කුඩා සහ ලොකු වශයෙන් ගොඩවල් දෙකකට වෙන් කරයි. ඒවා කුඩා පොල් ගෙඩියක් රුපියල් 75 බැගින්ද ලොකු පොල් ගෙඩියක් රුපියල් 100 බැගින්ද විකුණන්නේ. කියන්නේ ලොකු එකක් 75යි පොඩි එකක් 75යි ලොකු එකක් 100යි නේ. පොල් විකිණීමෙන් ලැබුණු මුදල රුපියල් 2375ගේ පොල් ගෙඩි කුඩා පොල් ගෙඩි ගන්න x ද ලොකු පොල් ගෙඩි ගන්න y ද ලෙස සමගාමී සමීකරණ වල ගොඩනගා ඒවා විසඳීමෙන් කුඩා පොල් ගන්න හා විශාල පොල් ගෙඩි ගන්න වෙනම හොයන්න ඕනේ. හරි. එතකොට මේක ඒ කොටසනේ. එතකොට මේ කියනවා මේ ඔයාලා තව ලේසි කරලා දෙන කුඩා පොල් ගෙඩි ගන්න x ද ලොකු පොල් ගෙඩි ගන්න y ද කියනවනේ. එතකොට x දාන y කීයද ආගේ? ඒ කියන්නේ කුඩා පොල් ගෙඩි ගන්න විශාල පොල් ගෙඩි ගන්න එකතු 25යි නේ. එතකොට ඒක තමයි අපේ පළවෙනි සමගාමී සමීකරණය. ඊට පස්සේ ඊළඟ එක ගොඩනගන්න කොහොමද බලන්න? ඒතර ආදායම කියනවනේ ඒව විකුණුච්ච. ඒතර පොඩි එකක් 75 ගන්න. එතකොට ඒකෙන් ලැබෙච්ච මුදල 75යි x. අර ලොකු එක 100යි කියන්නේ එතකොට 100යි වයි තමයි ඒකෙන් ලැබෙච්ච ආදායම. ඒතර ඒක කියන්නේ ඔක්කොම සමාන වෙනවා 2375 ගන්න. ඒතර මේක නොමිලක් ගන්න දෙක. 2375ක් කියලා කියන්නේ. හා. දැන් මේ විසඳන්න කොහොමද? අපිට ලේසි පළවෙනි එක 100ෙන් වැඩි කරගමු. පළවෙනි එකම 100ෙන් වැඩි කරගන්නවා. එතකොට එනවා 100යි x ධන 100යි y සමානයි 2500යි. එතකොට අපි මේක රෝම ගත්තා 3 කියලා ගමුකෝ. දැන් අපි කරන්නේ 3ෙන් 2 අඩු කරනවා. 3ෙන් 2. එතකොට 100යි y ට 100යි y සුළු වෙලා 100යි x කින් 75යි x අඩු කරනවා. එතකොට එනවා 25යි x නේ. එතකොට 2575 අඩු කරනවා. එතකොට එනවා 125යි. එතකොට x සමානයි කියලා. x සමානයි 5ක් කියලා එනවා. එතකොට y හොයන්නේ කොහොමද? පළවෙනි එකම හොයන්න බලන්න. අංක 1ෙන් x සමානයි 5 විට 5 දාන y සමානයි 25යි. එතකොට y සමානයි 20යි. එතකොට කුඩා පොල් ගෙඩි ගන්න 5යි විශාල පොල් ගෙඩි ගන්න 20යි කියලා ලියන්න ඕනේ. හරි ඒක තමයි එතකොට ඒකේ උත්තරේනේ. හරි. ඊට පස්සේ බලන්න සංඛ්‍යාවක දෙවන එම සංඛ්‍යාවට එකක් අඩු සංඛ්‍යාවෙන් ගුණ කළ විට 40ක් ලැබේ. වර්ග සමීකරණ ගොඩනගා එය විසඳීම සංඛ්‍යා දෙක සොයන්න ඕනේ. හරි. එතකොට ඒක එන්නේ වර්ග සමීකරණ ගොඩනගන්න කියන වර්ග සමීකරණ විසඳීම කියන පාඩම වල එතනදී කතා වෙනවා. එතකොට කියනවා මේක මෙහෙම ගන්න. සංඛ්‍යාව දෙගුණය. එතකොට ඔයාලා මොකක්ද කරන්නේ? මේ සංඛ්‍යාවට අකුණක් ගන්නවා. ඔයාලා හිතමු කැපිටල් x මේ x කියලා ගමු. එතකොට සංඛ්‍යාව ගන්න x කියලා. සංඛ්‍යාව x නම් කියලා එන උඩින්ම සංඛ්‍යාව x නම් සංඛ්‍යාව දෙගුණය. ඔයා සංඛ්‍යාව දෙගුණය 2x නේ. සංඛ්‍යාව දෙගුණය එම සංඛ්‍යාව ඒ කියන්නේ 2x එම සංඛ්‍යාව එකක් අඩු සංඛ්‍යාවක්. ඒ කියන්නේ 2x වෙන එක x වෙන එක. එම සංඛ්‍යාව වෙන එක. ඒ කියන්නේ එම සංඛ්‍යාව. ඒ කියන්නේ x වෙන එකෙන් ගුණ කළ විට මෙතන ගුණ කිරීම ගුණ කළ විට 40 ලැබේ. ඒ කියන්නේ මේක සමානයි 40යි. දැන් අපිට විසඳන්න. එතකොට 2x කියන මේ x කියන මේ වෙන එක කියන වෙන වෙන ගුණ වෙනවා. එතකොට 2x වර්ග වෙන 2x. එතකොට මේක කියන වර්ග සමීකරණ ගණන් කරනවා. එතකොට අපි ගොඩක් කරලා වර්ග සමීකරණ බිඳුවම සමාන කරනවා. එතකොට නම් මේ 40ක් මෙහාට ගන්න. ඍණ 40ක් විදිහට
සමානයි බිඳුවයි. හරි. අපි පරිසමයෙන් කියන ගණනයේ විසඳන සංඛ්‍යා දර්ශන කියන. එතකොට මෙන්න මේකේ සාධක ගන්න ඕනේ. අගයන් ගන්න. එතකොට අපිට මේ පද තුනම දෙකෙන් සුළු කරලා නේද? එතකොට x වර්ග ඍණ x ඍණ 20 සමාන බිඳුව. මොකද සමපාදයන් දෙකෙන් සුළු කරලා බිඳුව දෙකෙන් බෙදුවම බිඳුවයි. හරි. දැන් මේකේ සාධක හොයන්න ඕනේ. එතකොට මේක සාධක ගන්න පුළුවන් නේද? මම සාධක වෙන විදිහ දැන් කලින් වීඩියෝ වල කීප වතාවක් ඉදලා තියෙනවා නේ. එතකොට මම මේක සාධක එකපාර ලියන්න. මේක සාධක වෙනවා x ඍණ 5යි x ධන 4යි. එතකොට ඒක ගත්ත කොහොමද කියලා හිතුවොත් මෙන්න මේ දෙකේ ගුණිතේ එන්නත් ඕනේ. මෙන්න මේ ඍණ x කියන එක හැදෙන්නත් ඕනේ මේ පද දෙක එකතු වෙලා. එතකොට එන්නේ ඍණ 5යි x උයි ධන 4යි x උයි. එතකොට මෙතන x ඍණ 5 කියන එක ගත්තා. මෙතන x ධන 4. එතකොට යාර ඍණ 4යි x ධන ඍණ 5යි x ධන 4යි x කියන්නේ අන්න ඒක සම්පූර්ණ දෙක තමයි මෙතන කියලා තියෙන්නේ. හරි නේද? එතකොට වෙන වෙනම හොයන්න කියන එතකොට මම කරන්නේ මේ සාධකෙ වෙන වෙනම බිඳුවට සමානයි. x ඍණ 5 සමාන බිඳුව හෝ x ධන 4 සමානයි බිඳුව. එතකොට x සමාන මෙතන 5ක් වෙනවා. එතන x සමානයි ඍණ 4ක් වෙනවා. එතකොට මේක යගන්න ආවේ x සමානයි 5යි x සමානයි ඍණ 4යි. එතකොට ඔය ටික තමයි මේ කොටස නම් තියෙන්නේ. හරි. ඊට පස්සේ අර සාධක හොයන්න තියෙනවා නේද? එතකොට අපි සාධක මේක යොමුනෙත් එකක් තමයි. මොකද මේ කොටසේ සාධකයක් හොයන්න තියෙනවා. හරි. මේ කොටස නම් කියලා දෙනවා අර හරියටම සාධක හොයන්න. හරි. ගාන කියව ගන්න දෙන්න. මුලින්ම තියෙන්නේ 4 පළවෙනි එක x වර්ග ඍණ 5යි x ධන 6 සාධකයි. x වර්ග ඍණ 5යි x ධන 6 සාධක. එතකොට මේක සාධක හොයන්න අපි මෙන්න මේ පළවෙනි පදයේ අන්තිම. ඒ කියන්නේ 6x වර්ගේ ගුණ වෙලා හැදෙන්න ඕනේ. එකතු වෙලා හරිය ඍණ 5x හැදෙන්න ඕනේ. එතකොට ඔයාලා දන්නවනේ 6 හැදෙන සංඛ්‍යාවක ගුණිතය අපිට 3යි 2යි කියලා. එතකොට මම මෙතන ඍණ 5x ඉඳලා ඍණ 3x උයි ඍණ 2x උයි කියන එක ගන්න. එතකොට මේක එකතු වෙච්චාම ඍණ 5x එනවා. බලන්න ගුණ වෙච්චාම මොනවද කියලා. 3x වල 2x කියලා 6x වර්ග ඍණ ධන. එතකොට ඒකේ අගය එනවානේ. ඍණ 3x වාර ඍණ 2x කියන එකක් ගන්න. එතකොට සාධක මොනවද? ඍණ 3x උයි ඍණ 2x නේ. එතකොට මේක ලියා ගන්නවා. අපි x වර්ග ඍණ 3x ඍණ 2x ධන 6. එතකොට මේ ඍණ 3x ඍණ 2x එකතු වෙච්චා ඍණ 5x වෙනවා. හරි. දැන් මේක සාධක වෙන කරන්නේ. පද දෙකෙන් දෙකෙන් සාධක වෙන කරන්නේ. එතකොට x කියන එක අපි ඉදිරියට ගන්න පළවෙනි පදේ. එතකොට x ඍණ 3ක් වෙනවා. හරි. දෙවෙනි පදේ මොකක්ද ඉදිරියට ගන්නේ? මෙතන ඍණ තියෙන හින්දා මෙතන ඍණ හදාගන්න. ඒ කියන්නේ ඍණ දෙකම අපි ඉදිරියට ගමු. x ඍණ 3ක් වෙනවා මෙතන. එතකොට සාධක එන්නේ x ඍණ 3යි x ඍණ 2යි නේ. මේවා තමයි මේකේ සාධක. මේක විසඳන්න කියලා නෑ මොකද බිඳුවට සමාන කරලා නෑ. කියන්නේ සාධක හොයන්න විතරයි. හරිද? හරි. දෙවෙනි එක බලන්න. මෙහෙම එකක් කියන්නේ. ඒකේ මේ උක්ත කරන්න කියලා කියනවනේ. a සමාන ඒක තියෙන මෙහෙම a සමාන 1 ඍණ 2x බෙදීම 1 ඍණ 2x බෙදීම bx ඍණ y bx ඍණ y. එතකොට මේකේ b උක්ත කරන්න කියන්නේ. එතකොට b උක්ත කරද්දී මෙහෙම ප්‍රශ්නයක් එනවා. b කියන එක අනිවාර්යෙන් ලවයේ තියෙන්න ඕනේ. එතකොට මේක නැද්ද දෙන්නේ හරියනේ. එතකොට මේක අපි ලවයට ගන්න ඕනේ. එතකොට කරන්නේ දෙන ආරස්මනේ දාන එක. එතකොට මෙතන යට එකක් තියෙනවා කියන්නේ ආරස්මනේ දාන. එතකොට එන්නේ a වරක් bx ඍණ y සමානයි 1 ඍණ 2x. හරිද? දැන් අපි b න හොයන්න ඕනේ. එතකොට මම මේ දෙපැත්තම ඒකෙන් බෙදා ගන්නවා. එතකොට මේ පැත්තේ bx ඍණ y සමාන 1 ඍණ 2x බෙදීම a. ඔයාලා මේ a කියන එක දෙපැත්ත මේකෙන් බෙදලා කියලා හිතුවත් හරියි. එහෙම කියන්නේ එතකොට මේට මේ සුළු වෙලා අර පැත්තේ 1 ඍණ 2x බෙදීම a කියලා එනවා. හරි නේද? හරි. ඊට පස්සේ අපි මේ y කියන එක එහා පැත්තට ගමු. එතකොට bx සමාන 1 ඍණ 2x බෙදීම a ඍණ y දිහාටදී ධන y වෙනවනේ. හරි නේද? ඊට පස්සේ අපිට ඔන්න x එකෙන් බෙදන්න පුළුවන්. ඊට පස්සේ මම ඊට කලින් මම මේ පැත්ත පොදු හරයක් අරන් ඉන්නවා. එතකොට පොදු හරය a නේ. එතකොට 1 ඍණ 2x ධන y a කියලා එනවා.
හරි එතකොට මේ පැත්ත bx තියෙනවා. එතකොට දෙපැත්තම x කින් බෙදමු අපි. එතකොට b සමානයි 1 ඍණ 2x ධන y ax කියලා යනවා. එතකොට මේක තමයි b යුක්ත කරගෙන එන උත්තරය. 1 ඍණ 2x ධන y a බෙදීම ax. එතකොට b කියන එක උත්තර වුණා නේද? කොහොම තමයි b යුක්ත කරන්නේ. මේක b තිබ්බ මුලින්ම හරේ හින්දා අපි ලවයට ගන්න මොකද කරන්නේ? හරස් ගුණිතයක් දැම්ම මුලින්ම. එහෙම තමයි හදාගෙන ගියේ. හරස් ගුණිත දාලා සුළු කරන්න ඕනේ ඉස්සරහට b මොකද්ද b උක්ත වෙනකම්ම. හරි නේද? හරි. ඊට පස්සේ අතෙන් තව එකක් විසඳන්නනේ. එතකොට විසඳන්න එක කියනවා. එතකොට ඒක කියන්නේ bj භාග විසඳීමනේ. bj භාග දෙකක් එකතු කරන්න තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. එක බෙදීම x ඍණ 1 ඍණ 3 බෙදීම x ඍණ 3 සමානයි බිඳුවක් කියලා දීලා තියෙනවා. x දාන 3 ඉතින් x දාන 3 හරිද? ඔහොම තමයි දීලා තියෙන්නේ. මේක විසඳන්න. ඒ කියන්නේ විසඳන්න කියන්නේ x කියාගේ හොයලා දෙන්න ඕනේ අන්තිමට. එතකොට x කියාගේ හොයලා දෙන්න ඕනේ. එතකොට මේක මුලින්ම කරන්නේ මොකද්ද? පොදු හරයක් ගන්න ඕනේ. එතකොට පොදු හරය මොකද්ද මේක? x ඍණ 1 වරක් x දාන 3 නේ. එතකොට මේක x ඍණ එක මෙතන තියෙනවා. හැබැයි ඒක x දාන 3 ගන්න ඕනේ. එතකොට එක x දාන 3 ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට වෙන තියෙනවා මේක එහෙම ලියාගත්තා. මේ x දාන 3 මෙතන තියෙනවා. එතකොට x ඍණ 1 කින් ගුණ කරන්න. එතකොට 3 x ඍණ 1 කින් ගුණ කරන්න ඕනේ. ඒක සමානයි බිඳුවයි. හරිද? ඊට පස්සේ උඩ ටික අපි සුළු කරමු. එතකොට එන්නේ x දාන 3 ඍණ 3යි x දාන 3 x ඍණ 1 x දාන 3 සමානයි බිඳුව. දැන් අපි කරන්නේ හරස් ගුණිත මෙතන දානවා. එතකොට උඩ ටික හරස් ගුණිත දාන්න ගමන් මුල් ටික මම සුළු කරගෙන ඉන්නවා. එතකොට එන්නේ ඍණ 2යි x දාන 6 x ඍණ 1 x දාන 3 සමානයි බිඳුව කියලා එනවා. එතකොට මේක අපි හරස් ගුණිතයක් දානවා. එතකොට මේ යට එක තියෙනවනේ. එතකොට ඍණ 2යි x දාන 6 කියන එක එහෙම ඉතුරු වෙලා මේ ටික මේක බිඳුවෙන් සමාන වැඩි කරාම ඒක තියෙන බිඳුව. x සමානයි 6 සමාන 2x කියලා යනවා. එතකොට x සමාන කීයද? 3යි. හරි. එතකොට එතන ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කරාම මෙන්න බිඳුවනේ. ඒකෙන් තමයි අර යට තියෙන හරය මම අපි එහා පැත්තේ බිඳුවෙන් ගුණ කරලා දැම්මා. හරිද? හරි. ඊට පස්සේ හතරවෙනි එක බලන්න. මේක පොඩ්ඩක් වෙනස් විදිහේ ඔත්තා. හරි බලන්න 79 වර්ගය ඍණ 3 වරක් 79 වර්ගය ඍණ 3 වරක් 79 දින 4 සාධක දැනුම් භාවිතය දැනුමෙන් අගය සොයනවනේ. එතකොට මෙන්න මෙහෙම එකක් කියවත ඔයාලට එනවා. මම 79 වෙනුවට x කියලා දානවා. හරිද? එතකොට මෙතන 79 වර්ගය කියන්නේ x වර්ගයනේ. වෙන 3 වර x නේ 79 තියෙනවනේ. වෙන 4. එතකොට මේ වගේ පාඩක සාධක ගන්න පුළුවන්ද? පුළුවන් නේද? කොහොම සාධක ගන්නද? මේක සාධක වෙනවා x ඍණ 4යි x ධන 1යි. දැන් මම x වලට 79 දැම්මම දැන් මෙතන 79 වල x දැම්මම දැන් මම මෙතන x වලට 79 දානවා. එතකොට 79 ඍණ 4 79 ධන 1 4 79 ඍණ 4 79 ධන 1 කලින් කරේ 79 x දැම්ම දැන් x වලට 79 දැම්ම. වැරද්දක් නැහැ නේද? දෙකම එකයි නේද? කොහොමද 79 තිබ්බත් එකයි x වෙනවනේ. හරි. දැන් 79 ඉන්න 4 කියන්නේ 75යි නේ. 79 ධන 1 කියන්නේ 80යි. එතකොට මේක යාගේ මොන කරලා ගත්තද හරිනේ. කීය දෙන්නේ එතකොට? එතකොට එනවා 6000. උත්තරේ 6000යි. එතකොට මේක අර හිතන්න දෙය පොඩ්ඩක් වෙනස් විදිහට හිතන්න තිබ්බා. එතන අපි x වෙනුවට මේ 79 කියන එක වර්ගයක් තිබ්බනේ. ඒකින් තමයි ඒක වර්ගජ පදයක් විදිහට අරගෙන 79 කියන එතකොට ඒකේ පළවෙනි බලය. 79 කියන එක මම x දාගෙන වර්ග සමීකරණය සාධවන විදිහට හොයලා x වෙනුවට ඊට පස්සේ 79 දැම්මා. ඔයාලට 79 දාගෙන ඉතින් අමාරු වෙන හින්දා තමයි x කියන පදේ සම්බන්ධ කරගත්තේ.
හරිද? හරි. දැන් හතරවෙනි ප්‍රශ්නේ හරිනේ. දැන් පස්වෙනි ප්‍රශ්න පොඩ්ඩක් කියව ගන්න. හරි. පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම ගන්න. ඝන ඍජු ඝන ලෝහ කේතුවක ඇලවුස 7.10කි. එහි ලම්බු සහ කේතුවේ පතුලේ අරය අතර අනුපාතය 3ට 1ක් වේ. එතකොට උසයි අරයයි අතර අනුපාතය 3ට 1යි කියලා. එතකොට මම අරය කියන එක R ගත්තොත් මේකෙන්නේ 3ක් කාරණේ. හරි මම එහෙම ගන්නවා. එතකොට කේතුවේ ඇලවුස ගැන දීලා තියෙනවා. එතකොට කේතුවක් කියන්නේ මෙහෙම කරන්නේ. මේක ආරය ආරන මේක ලම්බුස තුනක් ආර කියලා අපි හිතාගත්තා නේ. එතකොට ඇලවුස කියන්නේ 7ක් මොකද 10යි නේ. ඕනේද? ඔව්. හරි. මුලින්ම අහන්නේ කේතු ආරය හා ලම්බුස සොයන්න. එතකොට ආරය හා ලම්බුස හොයන්න මොකද කරන්නේ? මේක පයිතගොරස් දාන්න ඕනේ. එතකොට මේක ත්‍රිකෝණ ත්‍රිකෝණනේ. එතකොට කර්ණයේ වර්ගය සමාන ඉතිරිපාද දෙකේ වර්ගවල එකතුනේ. කියන්නේ 7ක් මූල 10 වර්ගය සමානයි r වර්ග ධන 3ක් කාරකයකින් වර්ගය. එතකොට 7යි මූල 10යි කියන එක වර්ග ගත්තාම 7 වර්ගය 49 මූල 10 වර්ගය 10යි. එතකොට r වර්ග 3යි r වර්ග කියන්නේ r වර්ග ධන 9යි r වර්ග. එතකොට මෙතන එනවා 49 වරක් 10 සමාන 10යි r වර්ග. අපි දෙපැත්තම 10න් සුළු කරමු. මොකද 10ම කැපිලා යනවා. එතකොට r වර්ග සමාන 49. එතකොට r ගේ වර්ගමූල ගත්තාම හරි නේද? එතකොට r කීයද? r සමාන 7යි. 49 වර්ගමූල 7ක් කියලා දන්නවනේ. හරි මේක ඒකක දීලා නැති හින්දා අපි ඒක දාන්න යන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඒ r r. එතකොට ලම්බුස කීයද? ලම්බුසේ වගේ දෙගුණය නේද? මේ තුන් ගුණය නේද? ලම්බුස සමාන 21යි නේ. ආරය 7යි ලම්බුස 21යි. හරි කේතුවේ පරිමාව ගණනය කරනවා. දෙවෙනි එක පරිමාව ගණනය නේ. එතකොට පරිමාව වෙන සූත්‍රය මත v සමාන 1/3යි πr වර්ග h. මේක මතකයි නැත්නම් ඔයාලා විභාගෙ දෙනවා ඒකින්ද බය වෙන්න එපා පරිමාවකන එක නම්. එතකොට අපි මේක අගයන් ආදේශ කරගමු නේ. ඔව් පරිමාව ගන්න කියලා කියනවා. එතකොට 1 බෙදීම 3 එහෙම කියලා 5 වෙනකොට 22 බෙදීම 7 දානවා. අර ඒ කීයද 7යි. එතකොට 7යි h කීයද 21යි. හරි. එතකොට මේ 7 මේ 7 සුළු වෙලා 3යි 21යි 7න් සුළු 3න් සුළු කරලා එතකොට 7ක් යනවා. එතකොට එන්නේ 22 වරක් 4ක් 7 49 නේ. එතකොට මේක යගෙනවා බලන්න මේක යගෙනවා 1078ක්. 1078ක් එනවා. මේක අය අපි ඒක දන්න නැති ඉන්න ඔක්කොම ලියනවා. 1078ක් එනවා. හරි නේද? හරි. ඊට පස්සේ කියන එක බලන්න. මෙම ඝන ලෝහකයට උණු කර ලෝහ අපතය නොවන පරිදි ගෝලයක් සකස් කරනු ලැබෙන සාධන ගෝලයේ ආරය මේ බව පෙන්වනවා. ඒතකොට ඒ කියන්නේ මේක උණු කරලා මේ වගේ ගෝලයක් හදනවා. එතකොට මම මේකේ අර කැපිටල් R කියලා ගන්නවා. සිම්පල් R එකක් ගත්තාම මේ වගේ ගෝලයක් හදනවානේ. එතකොට මොකද කරන්න ඕනේ අපි? පරිමාණ දෙක සමාන කරන්න බෑ නේද? එතකොට මම මේක මතක ගන්නවා. පරිමාණ දෙක අපි සමාන කරන්න ඕනේ. එතකොට මොකද්ද? කේතුවේ පරිමාණ සමාන ගෝලයේ පරිමාණය. එතකොට කේතුවේ පරිමාණ කොහොමද ලියන්නේ? 1/3යි πr වර්ග එච්චරනම් 3r කියලා ලියා ගන්නවා. එතකොට මේ ගෝලය අරගෙන ගන්න කොහොමද? 4/3යි කැපිටල් R ගන්න. එතකොට මේකේ ඔයාලා සූත්‍ර මතකයිනේ? ඔයාලා විභාගයට දෙන්න සිම්පල් R එතකොට ඔයාලා කැපිටල් R දාගන්න. අවුලක් නැහැ දෙකම එකයි. එතකොට අපි කරන්නේ මේකේ සමාන පදවලට සමාන පද කවුන්ට්. යාට තුනක් තියෙනවා ඒ තුන මේ පැත්තේ තුනක්. මේක සුළු කරා. 5ට 5 සුළු කරගන්නේ. එතකොට මේ පැත්තේ ඉතුරු වෙන්නේ 3r ඝනය සමානයි 4ක් කැපිටල් R ඝනයනේ. හරි. එතකොට මේ 4ක් නෝ එකතු කරගන්න. එතකොට 3r ඝනය බෙදීම 4 සමානයි R ගණනේ. එතකොට අපි කරන්නේ R ගන්න කැපිටල් R ගන්න මොකද කරන්නේ? තුන්වෙනි මූලය ගන්න ඕනේ. හරි. එතකොට ඒක ගමුකෝ. මේ පැත්ත කැපිටල් R ඉතුරු වෙනවානේ.
එතකොට සිම්පල් r තුන්වෙනි බලය දෙන්න. එතකොට ඒක වර්ගමූලයෙන් එළිය ගත්තා. එතකොට සිම්පල් r r වර 3 බෙදීම 4 තුන්වෙනි මූලය සමාන කැපිටල් r. එතකොට අපි මෙතන සිම්පල් r වෙනකොට 7 දාලා දෙන්නම හරි නේද? ඔය උත්තරේ තියෙන 7 නේ. එතකොට එන්නේ 7 වරක් 3 බෙදීම 4 තුන්වෙනි මූලය සමාන ගෝලය හරි. මේක තමයි කරන්නේ. එතකොට මේක කරන්නේ පරිමාණයක සමාන කරන තිබෙන්නේ. හරි. එතකොට මේ ප්‍රශ්නේ ඇත්තට අමාරු නැහැ කියලා මම හිතනවා. මොකද පරිමාව උත්තරේ තුනකට මේ පරිමාව සූත්‍රයක් දෙනවා. ගෝලීය පරිමාව සූත්‍රයක් දෙනවා. එතකොට විභාගෙ මේවා ගණනක් ආව ඔයාලට දෙන්නේ ඒවට ආදේශ කරලා ගණන හදාගන්න. හරි. 6 වෙනි එක පොඩ්ඩක් බලන්න. ඒක තියෙන්නේ මධ්‍යයන් වන ගණන. එතකොට මේකේ තියෙන උපකල්පිත මධ්‍යයන්යක් අරගෙන හදාගන්න තියෙනවා. හරි. ගණන කියවගත්තද මේ කියන්නේ එක්තරා ක්‍රීඩා සමාජයක ක්‍රිකට් කණ්ඩායම සහභාගීව උද්දින තරගයක තරම් සංඛ්‍යාව රැස් කරගත් ලකුණු සංඛ්‍යාව පිළිබඳ පාස් සංඛ්‍යාව වෙද්ද දැක්වෙන්නේ. හරි. මම මුලින්ම මේක පන්ති පාන්දර ලියා ගන්නෑ. මොකද මට ඊළඟට අර ගානක් හදද්දී ඕන වෙනවා මේ පන්ති පාන්දර මධ්‍යගයේ අපගමනයේ සංඛ්‍යාත FD කියලා වගුව ගන්න. ඒකින්ද ඒක දැම්මෝ නෑ. මුලින්ම බලන්න මාත පන්ති මොකද කියලා අහනෝනේ. 6 එකේ මාත පන්ති. එතකොට මාත පන්ති කියන්නේ සංඛ්‍යාත වැඩිම තීරුව. ඒ කියන්නේ සංඛ්‍යාත වැඩිම තීරුවේ පන්ති පාන්තර. සංඛ්‍යාත වැඩිම තීරුව මොකද්ද මේකේ? තියෙන්නේ පළවෙනි එක 1 3 6 12 10 8 නේ. එතකොට වැඩිම සංඛ්‍යාතේ තියෙන්නේ 12 නේ. ඒ කියන්නේ 126 150 කියන එක තමයි මාත පන්ති. 126 150. සංඛ්‍යාත වැඩිම තීරුව තමයි මාත පන්ති විශාල නේ. හරි. ඊට පස්සේ දෙවෙනි එක තරංගයකදී ලකුණු 150කට වැඩියෙන් රැස් කර ගැනීම මුළු සරංග සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස කියන්නේ. එතකොට 150කට වැඩි ඒවානේ. එතකොට මේ වගුවේ බැලුවොත් 150කට වැඩි ඒවා තියෙන්නේ කොහොමද නේද? අර 150 175 කියන එක 176 200 කියන එකයි නේද? හරි. එතකොට ප්‍රතිශතය හරි. එතකොට එතන කී දෙනෙක් ඉන්නවද 18යි නේ. එතකොට මුළු ගාන කීයද? 40යි නේ. 40න් 18 නම් 100ට කීයද කියලා බලන්න හරි. එතකොට කරන්නේ අපි 40යි 18යි දෙකෙන් සුළු කරා. එතකොට 9යි යට 20ක් එනවා. එතකොට මේ 20යි 100යි කියන්නේ 20ෙන් සුළු කරාගේ. එතකොට 5යි 9 වරක් 45යි. එතකොට 145ක් තමයි ලකුණු 150කට වැඩියෙන් රැස් කර ගැනීම ප්‍රතිශතය. හරි නේද? 145. හරි. හරි. එතකොට දැන් බලන්න අපිට දැන් මෙතන වගුව ගහන්න වෙනවනේ. ඊට ඊළඟ කියන බලන්න මාතපන්ති මධ්‍යය. මාතපන්ති මධ්‍යය. ඒ කියන්නේ අපි හොයාගත්ත මාතපන්ති 120 150 කියන්නේ ඒකේ මධ්‍යය උපකල්පිත මධ්‍යයන් ලෙසගෙන ලබාගෙන දත්වල මධ්‍යයන් සොයනවානේ. හරි. එතකොට ඒකට අපි වගුව ගහන්න ඕනේ කියලා දන්නවනේ. එතකොට ඒ වගේ මොනවද එන්න ඕනේ? පන්ති ප්‍රාන්තරනේ. පන්ති ප්‍රාන්තර මධ්‍ය අගය ආය මොනවද එකට? සංඛ්‍යාතය ආය D කියන්නේ අප ගමන. ආය FD කියලා එකක් එනවා. හරි මේක තමයි එන්න ඕනේ. හරි. දැන් අපි මේක අල්ගයන් ටික ආදේශ කරමු. මුලින්ම පන්ති ප්‍රාන්තරය 51 75 ඊට පස්සේ යන 76 100 නේ. ඔව් 76 100 ඊට පස්සේ එන 101 125 126 150 151 170 කියලා දෙනවා. හරිද? 151 175 ආයෙත් 170 200 නේ. මේ ටික තමයි දීලා දෙන්නේ. මුලින්ම පරතර සමානන්නේ ඔක්කොම. එතකොට මධ්‍යගය ගන්නවා. මධ්‍යගය ගන්න කොහොමද? මේ ප්‍රාන්ති පාන්දර මේ සංඛ්‍යා දෙක එකතු කරලා දෙකෙන් බෙදෙන. එතකොට 51 75 එකතු කරාම කීයද? 51 75 එකතු කරාම එනවා 126. එතකොට මධ්‍යගය කීයද? 63යි. ඊට පස්සේ මේකෙන් මධ්‍යගය ගන්න. එතකොට 76 100 එකතු කරලා 176 එකට දෙකෙන් බෙදුවාම කීයද? 88යි නේ. ඔව් 88යි. එතකොට අනිත් ඒවාගේ මම ලියා ගන්න 113යි. ඊළඟ එක එනවා 138යි. ඊළඟ එක 163යි. ඊට පස්සේ එනවා 188යි.
මධ්‍යක ගන්න කවුරුත් නැහැ. ඊට පස්සේ සංඛ්‍යා දෙක දීලා තියෙනවනේ. ඒක එහෙම ලියා ගන්නවා. 1යි 3යි 8යි 12යි 6යි 12යි 10යි 8යි 10යි. හරි. දැන් අපි D කියන එක ගන්න කොහොමද? මේ කියන්නේ මාතපන්ති මධ්‍යයේ උපකල්පිත මධ්‍යන ලෙසගෙන. මාතපන්තියේ මධ්‍යය. මාතපන්තිය මොකද්ද මේක? ඒකේ උපකල්පිත මධ්‍යන ලෙසගෙන. එතකොට D හොයන්නේ මොකද්ද? D හොයන්නේ මධ්‍යයේ ඍණ උපකල්පිත මධ්‍යය. හරිද? D ගන්න මධ්‍යයේ ඍණ මේ උපකල්පිත ඒ කියන්නේ මේක මධ්‍යයේ ඍණ උපකල්පිත මධ්‍යයයි. හරිද? එතකොට මේක කියන්නේ උපකල්පිත මධ්‍ය මාතපන්ති මධ්‍යයයි. එතකොට මාතපන්ති මධ්‍යයේ 138. හරිද? එතකොට උපකල්පිත මධ්‍යයේ 138 නේ. එතකොට දැන් මේකම ගමුකෝ. එතකොට මේක මධ්‍යයේ 138යි. එතකොට ඒකෙන් D එන්නේ බිඳුවයි නේ. එතකොට එතන අපි D දාගන්න බිඳුව. හරිද? දැන් අනිත් ඒවා ගන්න කොහොමද? මම D එක කියලා ගන්නකො. මේ උඩ එකම අරන් පෙන්නන්න. එකක් අරන් පෙන්නන්න ඔයාලට. එතකොට මේකේ මධ්‍යයේ 63යි. 63 උපකල්පිත මධ්‍යය. ඒ කියන්නේ 138යි. එතකොට මේකේ නෝ කීයද ඍණ? ඍණ 138 63 කරගෙන 5යි. ඍණ 75 කියනවනේ. ඒ කියන්නේ මෙතන D ඒ කියන්නේ අපගම 75. එතකොට මෙතන ඍණ 50යි. මේ අඩු කරලා ගන්න ඕනේ. එතකොට මෙතන ඍණ 25යි. මෙතන ධන 25යි. මෙතන 50යි. කොහොම තමයි උපකල්පිත මේ D ගන්න. ඒ කියන්නේ අපගමනේ ගන්න මධ්‍යයේ උපකල්පිත මධ්‍යයේ අඩු කරලා. හරිද? උපකල්පිත මධ්‍යයන්නේ ඒක ගන්න මධ්‍යයේ ඍණ උපකල්පිත මධ්‍යයන්. හරිද? හරි. දැන් අපි FD ගන්න ඕනේ. ඒ කියන්නේ ගුණ කරන්න ඕනේ. මෙතන ඍණ 75ක් වෙනවා. මෙතන ඍණ 150ක් වෙනවා. ඍණ 150ක් මෙතනත් වෙනවා. මෙතන බිඳුවයි. මෙතන 250යි 400ක් වෙනවා. එතකොට අපි මෙතන ගන්න ඕනේ සිග්මා F කියන එකයි සිග්මා FD කියන එක. ඒ කියන්නේ FD තීරුවල අගයයි F තීරුවේ අගයයි එකතු කරලා ගන්න ඕනේ. හරිද? එතකොට අපි කරන්නේ මෙතන සිග්මා FD ගන්න ඍණ සංඛ්‍යා ටික වෙනමයි ධන සංඛ්‍යා ටික වෙනම එකතු කරගන්න. ඍණ සංඛ්‍යා ටික වෙනම එකතු කරලා හම්බෙනවා ඍණ 225ක් වෙනවනේ. දැන් 150යි 300යි ඍණ 375ක් වෙනවා. හරිද? ධන සංඛ්‍යා ටික එකතු කරලා බලන්න. එතකොට එනවා 250යි 400යි 650යි. එතකොට 650යි ධන අත ඍණ 375යි නේ. එතකොට ඒක සුළු කරාම ඉන්නේ මොකද්ද? 650යි 375 අඩු කරන්න. 5යි 270යි. එතකොට සිග්මා FD එකේ ධන 275යි. එතකොට සිග්මා F නම් අපි 40ක් කියලා දානවා. හරි. එතකොට සිග්මා FD සිග්මා F හොයාගන්න එකයි තමයි වගුවේ අරමුණ. අපි ඒක කරගත්තා නේ. ඊට පස්සේ දැන් කියනවා මධ්‍යයන් හොයන්න. තව මධ්‍යයන් හොයන්න මම මේක මතක ගන්න. මධ්‍යයන් හොයන්න ඔයාලා උපකල්පිත මධ්‍යයන් හොයන්න හොයාගෙන මේ මධ්‍යයන් හොයන්න මතක තියාගන්න. ඒක එන්නේ මෙහෙම එකක්. මතක බලන්න. මධ්‍යයන්නේ සමානයි A දල සිග්මා FD බෙදීම සිග්මා F කියලා එකක් එන්නේ. එතකොට මේක A කියන එක මතකද? A කියන්නේ උපකල්පිත මධ්‍යයන්. ඒ කියන්නේ මොකද්ද? 138. අපි ගත්ත උපකල්පිත මධ්‍යයන්නේ. කියන්නේ මේක නම් කියන්නේ මොකද්ද ගන්න කියලා. මාතපන්ති මධ්‍යය කියන්නේ 138 නේ. 138 සිග්මා FD කියද 275යි. සිග්මා F 40යි නේ. හරි. එතකොට 138 අපි 270 40න් බෙදලා බලන්න. 270 40න් බෙද්දාම එනවා අවසාන නම ගන්න 6.9ක් කියලා. 6.9ක් කියලා ගත්තා. හරිද? එතකොට මේ දෙක ඉතුරු කරන්න ඕනේ. එතකොට එනවා 144.9යි. අපිට මේක මොකද වටයන් දෙන්න කියලා නෑ. ඒකෙන්ද අවම තිබ්බම නැති. එතකොට මධ්‍යයන් කියන්නේ 144.9යි.
හරි. එතකොට ඒක තුන්වෙනි උත්තරේ හරි. ඊට පස්සේ කියනවා හතරවෙනි එක. මෙම කණ්ඩායම ඉදිරි දිනවල තවත් තරඟ 6කට සහභාගී වීම නියමිතය. එම තරඟ 6 ලබා ගන්නේ යයි සැලකිය හැකි මුළු ලකුණු සංඛ්‍යය. එතකොට අපි මධ්‍යයන් හොයලා තියෙන්නේ. එතකොට ඉහළ තරඟ 6 ලකුණු ගන්න හොයන්න මධ්‍යයන් ගුණ කරනවා තරඟ ගන්න. ඒ කියන්නේ 144.9 ගුණ කරනවා 6. මොකද මධ්‍යයන් හොයාගන්නේ අපි ඒ ගන්න. ඇවරේජ් එක හොයාගන්න. එතකොට තව තරඟ 6ක් තියෙනවා. එතකොට ඇවරේජ් එක 6න් ගුණ කරාම හරි. හරි. එතකොට ඒක උත්තරේ එනවා මම 145 6න් ගුණ කරගත්තා. මොකද 144.9 ආසන්න 145ට සමානනේ. එතකොට ඒ කියනවා 870. ඔව් 870 කියන ඒක උත්තරේ. එතකොට අපි ආසන්නව ගත්ත 870. මම ගත්ත 145 6න් ගුණ කරලා. ඔයාලා 144 9 ගුණ කරලා ගත්තත් අවුලක් නැහැ. නැත්නම් 145 6න් ගුණ කරත් අවුලක් නැහැ. එතකොට එනවා 870. කියන්නේ ඉදිරි තරඟ 6ේදී තව ලකුණු 870ක් ගහන්න පුළුවන් කියලා අපි හිතනවානේ. එතකොට මේ ටික තමයි A කොටස නම් තියෙන්නේ. අපි එතකොට B කොටසත් එක්ක ඊළඟ වීඩියෝ එකේ එකතු වෙනවා. එහෙනම් සුබ දවසක්.